බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව මෙත් සදහම් විකාශය ඔබ වෙත ගෙනෙනු ලබන අතිඋතුම් දායකත්ව ධර්ම දේශනා මාලාවේ තවත් වටිනා වූ අතිඋතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සදහවතුන් සියලු දෙනාටම අපි ඉතාමත්ම ගෞරවයෙන් යුතුව මේ මොහොතේ ආරාධනා කරමින් පළමු කොට ගෞරවනීය දේශකයන්න් වහන්සේව සාදු නදින් යුතුව මේ මොහොතේ සියලු දෙනාම පිළිගනිමු. අවසරයි සේපත් කරන්නට අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දෙකෙන්පුර ශීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත් අවසරයි නම කියනට අප පින්වත් පූජ්‍යපද ගලිගමුවේ ඥානදීප පින්වන්ත ස්වාමින් වහන්සේයි අද මේ සද්ධර්ම දේශනාව සිදු කරනු ලබන්නේ. උන්වහන්සේව සාදු නදින් යුතුව පිළිගනිමු. සාදු සාදු සාදු. සදවතුනි මේ සද්ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ උපේකා අතපත්තු විසින් අද මේ සද්ධර්ම දේශනාවට පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. විශේෂයෙන්ම අරමුණ හැටියට සිහිපත් කර තිබෙන්නේ ඇමරිකාවේ බොස්ටන්හි පදිංචි උපේකා අතපත්තු මහත්මිය සහ චතුරංග පුතා සහ උත්තරා අතපත්තු යන ලේලිය විසින් දැනට මාස 3කට ඉහත පරලෝ සැපත් මහේෂ් අතපත්තු මහතා තම ස්වාමි පුරුෂයාට පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් පින් පෙත් අනුමෝදන් කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අරමුණ හැටියට තවත් සිහිපත් කර තිබෙනවා පින්වන්ත දේශකයන්න් වහන්සේට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නටත් දැනට ඇති වී තිබෙන වසංගතයෙන් පෙළෙන සියලුම ලෝකවාසීන්ට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නටත් මේ පින්වන්ත පිරිස බලාපොරොත්තු වෙනවා. ඒ සියලු අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵල වේවා. නමින් මිය පරලෝකීය වූ සියලු දෙනාටම මේ පින් පෙත් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිතය යහපත් වෙත්වා. සුජීවත්ව වාසය කරන්නා වූ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා. විරාජමාන වෙදි වෙන බක්කුල සෑ සමිතුගේ අනන්ත ආශිර්වාදය සෑම දෙනාටම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එලෙස දායකත්වයෙන් කටයුතු කරන ලබන සදහවත් සුපෙන්නතුන්ට අපි මේ මොහොතේ මෙත් සදා විකාශය ඔස්සේ අප සියලු දෙනාමත් ප්‍රාර්ථනා කරනවා. මේ සංසාර ගමනින් ඉක්මනින්ම මිදෙන්නට මේ වටිනා සද්ධර්ම දේශනාව සෑම දිනාටම හේතු වාසනාම වේවායි. ප්‍රාර්ථනා සිත තුළ පෙරදරි කරගෙන ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනා කරමු. මේ වටිනා අතිඋතුම් සද්ධර්ම දේශනාව සකල ලෝකවාසීන්ගේ සිත සතන් සෝපත් කරමින් සිදු කිරීම සඳහා සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්ස. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා තමසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කළම ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි ඔබ හැම දෙනාම මේ එකතු වෙලායින්. පිංහතුනේ අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඇමරිකාවේ බොස්ටන් නගරේ පදිංචි පින්වත් පිරිසක් උපේකා අතපත්තු මහත්මිය සහ චතුරංග පුතා උත්තර අතපත්තු ලේලිය ඇතුළු මේ පවුලේ පින්වතුන් එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්න. ඒ අයගේ අරමුණ තමයි දැනට මාස 3කට ඉහතදී පරලෝ සැපත් වන්නට යෙදුණු මහේෂ් අතපත්තු මහතා ඒ වගේ මේ දරුවන්ගේ පියාණන් ඒ වගේම
උපේකාතපත් මහත්මියගේ ඒ තම ස්වාම්පෝර්ෂයාව මීට මාස 3කට පමණ පෙර පරලෝ සැපත් මහේ ශතපත්තු මහත්මාට පින් අනුමෝදන් කිරීමේ අරමුණෙන් මේ ධර්මදානමය පින්කම සිදු කරන්නේ එතුමන්ගේ පරලෝ ජීවිතයේ සැපවත්වේවා සුවපත්වේවා සංසාර දුකින් අතමිදේවා කෙනුතුම් චේතනාව ඒවගේම සුජීවත් වෙලා ඉන්න පවුල්වල හැම දෙනාටමත් ඥාත හිතමිට්ටාදී සියලු දෙනාටමත් ධර්මය ශ්‍රවණය කන ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා කියෙන අරමුණ ඒ පිංගතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. තින් එහෙමනංගේ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ ධර්මයේ ශ්‍රවණය කන ලක්වාසී ලොවාසී ඔබ හැම දෙනාටමත් මේ ධර්මශ්‍රවණය නිවන්දුරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ අද මේ ධර්මානු ශාසනාවෙන් අපි කතා කරන්නේ කර්මය අනුව මේ සත්වයන් තුළ උස්පහත්කම් ඇතිවෙන ආකාරයක් අපිම වපුරණ කර්ම විපාක සසරේ අපි අස්වැන්න හැටියට නෙලාගෙන යන මේ සංසාර ගමනක් අපි සමහර වෙලාවට ලෝකෙ දිහා බලලා ඇයි යාට එහෙම වුණේ අනේ පව් කොච්චර හොඳ කරත් ඒ මනුස්සයයි මේ වගේ කෝ ඒවැ විපාක ඊළඟට සමහරලාට අපි මිනිස්සු දිහා බලලා මෙච්චර පව්කං කරන මේ තරම් වැරදි වැඩ කරන මේ තරම් අකුසල් කරන මිනිස්සු හොඳට ඉන්නවනේ මේ මිනිස්සුන්ට මේවැ විපාකයක් නැද්ද එදකොට මේ වගේ ප්‍රශ්න ගැටලු ඔබ බොහෝ දෙනෙකුට ඇති වෙනවා. ඊළඟට අපි සමාජය තුළ දකිනවා සමහරු අඩු වයසෙන් මේ යන පුංචි වයසෙන් මවකුසේ මැරෙනවා දරුව ඉපදිලා ටික දවසකින් මේ යනවා ළමා කාලෙ තරුණ වයස කෙනෙක් මැරෙනවා. ඒ අතර මේ ලෝකෙ මිනිස්සු සමහරයි ඉන්නවා දීර්ඝායුෂ අවුරුදු 90 100 අවුරුදු 105 මේ වගේ දීර්ඝායුෂ මිදිනා ඉන්නවා. ඒවගේම සමහරයි ඉන්න උපන්දායිනන් ලෙඩ රෝග. සමහර දරුව ඉපදුනාට පස්සේ අම්මල ජීවිතය වැඩිපුරම ස්පිරිතාල ගානෙමයි ගත කරන්න. හැඩුව කදුලින් දරුව වඩාගෙන ස්පිරිතාල ගානෙමයි. සමහරයි ඉන්නවා නිරෝගි සම්පත්තිය විදිනවා. එතකොට අවුරුදු 60 70 80 සමහරු ඉන්නවා ඒ අයට ලොකු අසනීපය ජීවිතයට ස්පිරිතාලයක නතර වෙලා බෙහෙතක් කරන්නේ. කලාතුරකින් උනත් හෙම්බිරිසාවක් හැදුනොත් ඒත් ඔය බේත් පැකැට් එකක් කොත්ත මල්ලි ටිකක් බීලා එතනින් ඉවරයි. එතකොට මේ වගේ නිරෝගි සම්පත්තිය ඇතිව ඉපදිච්චයින්නවා සමහරු ලෙඩ රෝග බහුලයි. මොකක්ද මේකට හේතුව? ඊළඟට මේ ලෝකෙ සමහරු ඉන්න හරීම ලස්සනයි. හරිම පෞරුෂවත් ආකර්ශනීයයි. සමහරයි ඉන්නවා ඒ අය බොහොම විරූපී පෞරුෂයක් නෑ පෙනුමක් නෑ තැනකට ගියාම පිළිගැනීමක් නෑ. ඇයි මෙහෙම වුණේ? ඊළඟට සමාජ මනුස්සත්වය තුළ අපි පිළිගත්තත් නැතත් සමාජ මිනිස්සු අතර මේ උස් පහත්කම් කුල මල බේද කෙනෙක් කුලවත් කෙනෙක් කුලහීන ඒ තුළ මිනිස්සු පීඩා විදිනවා. ඇයි මෙහෙම වෙන්න හේතුව? කෙනෙක් උගත් කෙනෙක් නෝගත් කොච්චර උත්සාහ කරත් යමක් ඉගෙන ගන්න දැනුගත්කම ඇති කරගන්න අධ්‍යාපනයට උනන්දුවක් උත්සාහයකුත් නෑ. ඉගෙන ගන්න උත්සාහ කරාට මතක හිටින්නෙත් නෑ සමහරුට. ඒ අතර මේ ලෝකෙ සමහරයි ඉන්නවා බොහොම බුද්ධිමත් ඥානවන්ත යමක් ඇසූ පමණින් ධාරණය වෙනවා. එතකොට මේ වගේ ඊළඟට සමහරු පොහොසත් සමහරු අන්ත දුප්පත් මොන්න දේ කරන්න උත්සාහ කරා දියුණු එන්න කියලා හිතාගෙන නොඒක් උත්සාහයන් ගන්න. හැබැයි ඒ සියල්ල කඩාගෙන වැටෙනවා. සමහරු නොසිතන විදිහට එකරැයින් මහා ධනපතිය වෙච්ච පුද්ගලයෝ ගැන අපිට සමාජය අහන්න ලැබෙනවා. එතකොට මේ වගේ සමාජය තුළ දකින්න ලැබෙන මේ මනුස්ස ලෝකෙම ගත්තත් වෙනස්කංවලට හේතු අපි දන්නවා එකම පවුලි අප හිතම සාමාන්‍යෙන් පරම්පරාවකට දෙකට කලින් ගත්තොත් අද ඉන්න අම්මල තාත්තලට නම් දරුවෙක් දෙන්නෙක් කලාතුරකින් 3-4 දෙනෙක් ඉන්නේ.
හැබැයි ඔබේ ආච්චිල සීයලා මීට පරම්පරාවත් දෙකක් එහා අපි බැලුව පවුලක දරුව 8ක් 10ක් 12ක් හිටපු පවුල් සාමාන්‍ය අපිට ඕන තරම් ගම්මානවල හොයාගන්න පුළුවන්. අපි සාමාන්‍ය හිතමු දරුවෝ 10 දෙනෙක් හිටපු පවුලක මේ 10 දෙනා 10 ආකාරයක්. කෙනෙක් උගතේ, කෙනෙකුට උගත්කම ඇති කරගන්න අමාරුයි, කෙනෙක් බොහොම පෞරුෂවත් පෙනුමයි. ඒ පවුලෙම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා පෙනුමක් නැහැ, පෞරුෂයක් නැහැ. කෙනෙක් ඉක්මනින් දියුණුව කරා යනවා. ඒ පවුලෙම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මොන්න උත්සාහය ගත්තත් හැමදේම කඩාගෙන වැටෙනවා. තව කෙනෙක් බොහොම සිල්වත්, ගුණවත්, ධර්මයට ලැබී බණ භාවනා කරනවා, පින්කම් කරනවා. තව කෙනෙක් ඉන්නවා එක්ක ලෝක හොරෙක්, දුරාචාරය දෙනවා. නොයෙක් විදිහේ වැරදි වැඩ දුරාචාරයටම යොමු වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. නිතර හිරේ විලංගුවේ වැටෙනවා, නිතර පොලිස් අත්අඩංගුවේ. එතකොට මේ වගේ සමාජයේ අපිට එකම පවුලේ එකම දෙමව්පියෝ එක ගෙදර එක බත් හැලිය කාලා හැදෙන්නේ. හැබැයි මේ සමාජය තුළ මෙවැනි මහා වෙනස්කම් අපිට දකින්න ලැබෙනවා. මේ සියල්ල එකම පරිසරයේ හැදුනත්, එක ගෙදර එකට කාලා බීලා හැදුනත්, ඒ කවුරු සංසාරේ අරගෙන එන දේවල් ඒ අයගේ ජීවිතවල ඉරණම තීරණය කරනවා. මේක අපට තේරුම් ගන්න බැරි වුණාට අපි ඇයි මෙහෙම වුණේ, ඇයි මෙහෙම වුණේ, ඇයි මෙහෙම වෙන්නේ කියලා අපි හිතුවට අන්න මේ සියල්ල තමන්ගේ නුවණින් අවබෝධ කරගත්ත අතීත අනාගත කර්මයන්ගේ විපාක විශේෂ පරිපූර්ණව අවබෝධ කරගත්ත කෙනෙක් ඔබ මම සරණ ගිය අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ බුදු නුවණින් මේ සත්වයන්ගේ සංසාර ගමන දැකලා ඒ සත්වයන් කර්මයේ දායාද කරගෙන, කර්මයේ උප්පත්තිය කරගෙන, කර්මයේ ඥාතියා කරගෙන, කර්මයේ පිළිසන්න කරගෙන යන සංසාර ගමන ගැන අපිට පෙන්නලා දෙනවා. පින්වතුනි, චුල්ල කම විභංග කියලා තියෙන මජ්ක්‍ධිම නිකායේ දේශනාවක්. මේ දේශනාවට හේතු වෙච්ච නිධාන කතාවකුත් තියෙනවා. ඒ තමයි එදා ඒ නගරේ හිටපු බොහොම ධනවත් සිටුවරයෙක් හිටිය. හැබැයි හරි ලෝභයි, බොහොම මසුරුයි. තමන්ගේ දරුවෙකුටවත් තමන්ගේ ධනය වස්තුව කිසිම දෙයක් දෙන්නේ නැතුව ලෝභකමින්ම ජීවත් වෙච්ච කෙනෙක් හිටිය. එතකොට මේ සිටුවරයා තෝදෙය, ඔහුගේ නම, මේ සිටුවරයා මිය ගියා. එතකොට මේ මිනිස්සයා මැරුණට පස්සේ මහා ධනවත් සිටුවරයෙක් වුණාට ඔහුගේ පුතා, හැබැයි ඔහු දන්නෙත් නෑ තාත්තගේ ධනය රන් කහවණු කොහෙද හංගලා තියෙන්නේ. ඔහුටත් මේක ප්‍රශ්නයක් හොයාගන්න. ඉතින් ඔය අතරේ දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ නගරේ පිරිසක් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර තෝදෙය සිටුවරයා ඔහු මිය ගිහිල්ලා මීට දින ගණනාවකට පෙර. ස්වාමීනි ඔහු දැන් කොහේ ඉපදිලා ඇද්ද? බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දකින්න ඔහු කොහෙද ඉපදුනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒකට පිළිතුරු නොදී හිටියා. දෙවනි වතාවෙත් මේ ප්‍රශ්නය ඇහුවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර තෝදෙය සිටුවරයා ඔහු බොහොම මසුරු ලෝභ සිටුවරේ. ඔහු මිය පරලොව ගිහිලා දැන් කොහේ ඇද්ද කියලා ඇහුවා. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ පිළිතුරු නොදී හිටියා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන ක්‍රමවේදයක් තියෙනවා. සමහර ප්‍රශ්න ධර්මාවබෝධයට, නිවන් අවබෝධයට උපකාර වෙන ප්‍රශ්නවලට එක එල්ලේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු සපයනවා. ඒකාංශ ව්‍යාකරණයේ පඤ්ඤා කියනවා. ඒ ප්‍රශ්නෙට පිළිතුර ඒ කෙනාට නිවන් අවබෝධයට උපකාරයක් නම්, ඒ කෙනාට ධර්මාවබෝධයට උපකාරයක් නම් අන්න බුදුරජාණන් වහන්සේ එක එල්ලේ පිළිතුරු සපයනවා. සමහර ප්‍රශ්න, ඒ ප්‍රශ්නය ඇහුවට ඔහු දන්නෙත් නෑ මේක කොහොමද විසඳගන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් එවැනි ප්‍රශ්න අහද්දී බුදුරජාණන් වහන්සේ බලන්නේ ප්‍රශ්න අහන පුද්ගලයාගේ හිත දිහා. මේ ප්‍රශ්නයට පිළිතුර මොන විදිහට විස්තර කරමින්, බෙදා දක්වමින් විස්තර කරොත් ඔහුට මේ ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නය
කොටසෙන් කොටස බෙද බෙදා විස්තර කරනවා විභජ්‍ය ව්‍යාකරණය පඤ්ඤා. ඒ ප්‍රශ්නය කොටස් වශයෙන් බෙදමින් පිළිතුරු සපයනවා. සමහර ප්‍රශ්නවලට උත්තරේ යාළඟම තියෙනවා. අහන කෙනා ළඟම උත්තරෙත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් එවැනි අය ප්‍රශ්න අහද්දී බුදුරජාණන් වහන්සේ ඒ අයගෙන්ම පෙරලා ප්‍රශ්න කරනවා. එතකොට උත්තරේ එයා තුලින්ම මතුවෙලා එනවා. විභජ්‍ය ව්‍යාකරණේ පටිපුච්ච ව්‍යාකරණේ පඤ්ඤා. එයාගෙන්ම ප්‍රශ්න කරලා ඒ උත්තරේ එයා තුලින්ම මතු කරලා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සමහර කාරණාවලදී 3 වතාවක් පිළිතුරු නොදී ඉඳලා ඊළඟ වතාවේ පිළිතුරු දෙනවා. අන්න ඒ වගේ දැන් මේ පුද්ගලයා නැවත නැවත අහනවා නේ ස්වාමීනි කොහෙද අර තෝදෙය සිටුවරයා ඉපදුනේ අනේ කොහෙද ඉපදුනේ? 3 වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔහු ඒ නිවසේම බලු පැටියෙක් වෙලා දැන් ඉපදිලා ඉන්නවා කියව. බොහෝම මසුරුකමින් ලෝභකමින් අර දීපල වස්තුව ගැන මේවා හංගගෙන දරුවෙකුටවත් නොදී ලෝභ ජීවිතයක් ගත කරපු සිටුවරෙක්. ඔහු මිය පරලොව ගිහිලා ඒ නිවසේම බල්ලෙක් වෙලා ඉපදිලා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරා. දැන් මිනිස්සුන්ටත් ඉතින් ওই වගේ කතා සමහරුන්ට රසවත් කතානේ. මේ අය හැම තැනම කිය ගියා ඕන් අපි කිව්වේ ඔය පුද්ගලයා ගැන. අන්න තථාගතයන් වහන්සේ දේශනා කරා. අන්න ගෙදරම ඉන්නවලු බල්ලෙක් වෙලා කියලා දැන් ওই කතාව කියා ගියා. මේ ආරංචි වුණා තෝදෙය සිටුවරයාගේ පුතාට. ඔහුට කේන්ති ගියා අපේ තාත්තා. මං අහගන්නම්කෝ බුදුරජාණන් වහන්සේගෙන් කියලා. ඔහු කේන්තියෙන් වගේ ආව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. හැබැයි ආවට බුදුරජාණන් වහන්සේ දකිනකොට ඔහුගේ හිත සංසිඳුණා. ඔහුට ආපු ගැටලුවත් අමතක වුණා. ඔහු බොහොම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා වාඩි වෙලා ඔහු මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න වෙනත් විදිහකට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ගැටලු කීපයක් තියෙනවා. මට මේක විසඳලා දෙන්න. ඔහු අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි මේ මනුස්ස ලෝකේ මිනිස්සු අතර මේ තරම් උස් පහත්කම් ඇයි? මේ මනුස්ස ලෝකේ මේ තරම් උස් පහත්කම් ඇති වෙන්න හේතුව මොකද? කෙනෙක් දීර්ඝායුෂ විඳිනවා, කෙනෙක් අඩු වයසින් මැරෙනවා, කෙනෙක් ලෙඩ රෝග බහුලයි, කෙනෙක් නිරෝගී සම්පන්නිය විඳිනවා, කෙනෙක් බොහොම ලස්සනයි, කෙනෙක් විරූපී, කෙනෙක් බොහොම පෞරුෂවත්, කෙනෙකුට එහෙම පෞරුෂයක් පෙනුමක් නැහැ, පිළිගැනීමක් නැහැ, කෙනෙක් ප්‍රසිද්ධ වෙනවා, කෙනෙකුට එහෙම මිනිස්සු අතර පිළිගැනීමක් ඇති වෙන්නේ නැහැ, කෙනෙක් බොහොම පොහොසත්, කෙනෙක් කොච්චර උත්සාහ කරත් දියුණු වෙන්න බෑ. ඊළඟට ඒ අතර සමහර අය ඉන්නවා හරීම උගත් ඥානවන්ත ප්‍රඥාවන්තයි. සමහර අය ඉන්නවා උපරිම නුවණ කල්පනාව අඩු මතක ශක්තිය අඩු අය. මේ සමාජ මිනිස්සු අතර මෙහෙම වෙනස්කම් ඇති වෙන්නේ ඇයි ස්වාමීනි කියලා ඔන්න බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රශ්නේ අහපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ කෙටි උත්තරයක් දුන්න මුලින්ම. මේකට හේතුව තමයි කම්මස්සකා සත්තා. කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණෝ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. මේ සත්වයන් කර්මය ස්වකීය කරගත් අය, කර්මය දායාද කරගත් අය, කර්මය පිළිසරණ කරගත් අය, කර්මයම ඥාතියා කරගත් අය තම තමන් යම් කිසි යහපත් කර්මයක් කරා නම් ඔවුන් යහපත් විපාක විඳිනවා. ඔවුන් සසරේ අයහපත් කර්ම කරා නම් ඒ අයහපත් විපාක ඔවුන් සසරේ ගෙවනවා. ඒ අය සසරේ වපුරපු කර්මයන් නිසායි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. හැබැයි ඔහුට මේක විස්තරාත්මකව තේරුම් ගන්න බැරි වුණා. ඔහු ටිකක් කල්පනා කරලා ඊළඟට අහනවා නේ ස්වාමීනි ඔය කියපු කාරණේ මට විස්තර ඇතුව මොන වගේ කර්ම නිසාද කෙනෙක් දීර්ඝායුෂ විඳින්නේ, කෙනෙක් කඩු වයසෙන් මැරෙන්නේ? මොන වගේ කර්ම නිසාද කෙනෙක් නිරෝගී සම්පන්නිය විඳින්නේ, කෙනෙක් ලෙඩ රෝග බහුල වෙන්නේ? මේ විදිහට මට එකින් එක විස්තර කරලා දෙන්න ස්වාමීනි කියලා
ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් ආයමත් මේ කාරණය විමසනවා. අන්නේ වෙලේ බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට ඒ කර්මයන්ගේ විපාක විෂය ඒ කර්මයන්ගේ විපාක විෂය දැකීමේ හැකියාව ඇති පින්වතුනි අපිට මේ කර්ම විපාක ගැන අපිට අපේ නුවනින් ඇයි එයාට එහෙම වුණේ ඇයි මෙයාට මෙහෙම වෙන්නේ ඇයි අර අරහෙම ඉන්න කෝමයාට විපාක අපි එහෙම හිතුවට ඒ වගේ තර්ක විතර්ක කර කර අපේ නුවනින් කර්ම විපාක විෂය වටහා ගන්න පුළුවන් දෙයක් නෑ. එක අචින්තියයි. බුදු කෙනෙක්ගේ විෂයක් බුදු නුවනකට පමණයි කර්ම විපාක විෂය සම්පූර්ණයෙන් වටහා ගන්න පුළුවන්. අපි හිත ගියොත් අපේ හිත විපිලිසර වෙන්නත් පුළුවන්. අපේ ඔලු අවුල් වෙලා යන මේක ලෙහා ගන්න බැරි වෙනවා අපිට. අපේ නුවනේ තරම් දියුණු නුවනක් නෙමේ අපිට තාම තියෙන්. පිංහතුනේ කර්ම විපාක විෂය අචින්තියයි. අචින්තය විෂයන් ලෝතුරා බුදුරුන්ගේ බුදුනුවනට වැටහෙන සාමාන්‍ය මනුස්සයන්ට වටහා ගන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට තේරෙන විදිහට වටහා ගත යුතු ආකාරයට වැටහෙන විදිහට මහා කරුණාවෙන් විස්තර කළ අපිට පෙන්නෙනවා. ඔන්න බුදුරජාණන් වහන්සේ එකින් එක මේ කර්ම විපාක මත සත්වයා සසර යන ආකාරය බුදුහාන්දුරු පෙන්න්නන. බුදුරජාණන් වහන්සේ වදාලා තරුණය සමහරා ඉන්න ප්‍රාණඝාත කරනවා. දැවකට තේරෙනවන ප්‍රාණඝාත කරනවා කැන සත්තු මරණ. එක ධර්මී තවිස්තර කරන නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ රජ්ජී දයාපන්නෝ සබ්භපාන භූතේසු ඉතානුකම්ප එතකොට ප්‍රාණඝාතය වලකිනවනම් මෙන්න මෙහෙමයි වලකින්. ප්‍රාණඝාතය කරන කෙනා අවිආවිධ ඇතුව දඩු මුගුරු ඇතුව ලේ තැවරුණු අත් ඇතුව සතුන්ට කපන කොටන ඔය වගේ ධර්ම විස්තර කරන ප්‍රාණඝාතයක් වෙන හැටි. අපි සාමාන්‍ය තව දන්නවා සතෙක් කියලා කෙනෙක් දැනගන්නවා ඊළඟට මරණ චේතනාවක් ඇතිවෙනවා මරන්න උපක්‍රමයක් යොදනවා ඒ උපක්‍රමය මුල් කරගෙන සතා මැරෙනවා. එතකොට මේ වගේ ප්‍රාණඝාතයක් සම්පූර්ණ වෙන හේතුවෙන කාරණත් තියෙන. අපි සරලව ප්‍රාණඝාතය කියන්න මොකක්ද කෙනෙක ඔබ දන්න සතුම් මැරීම. එතකොට සමහර අය බුදුහාන්දුරු පෙන්න්නනවා ඒ අය තමන් සියතින්ම සත්තු මරනවා. තව කොටසක් ඉන්නව නිකං ඒ අයි සුදන වගේ හිතනොනෑ අපේ අත එලේ ගෑවිලා නෑ. ඒක මම නෙමේනි කරන්න ඒ අපේ ආයතනෙන් ඒවා කෙරෙන්නේ එක්යි මගේ සේවකයෝනේ. හැබැයි මතකතියාගන්න ඔබ අනදීලා ඔබේ පෙළඹවීමෙන් ඔබ අනුන් ලවා කරවනවනං ඒ විපාක ඔබටත් තියෙනවා. ඔබට ගැලවීමක් නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් සතුම් මරණුව එහෙම නැත්නම් කෙනෙක් ලව මරවන. එහෙමත් කරන්න පුළුවන්. සමහරු අපි දන්න සමහර දරුණු අපරාධකාරය සමහරනු මිනි මරවනවා. අනුන්ට මුදල් දීලා කෙනෙක් ලව් මරවන. සමහර ලොකු ව්‍යාපාරිකව ඉන්න පුළුවන්. ඒවා ව්‍යාපාර හැටියට සතුන් ඇති කරලා මස් පිණිස සතුන් ඇති කරලා මරණ ව්‍යාපාර කරන ඉන්න පුළුවන්. හැබැයි ඒ හිතන්රන්නේ මගේ අතින් නෙම ඒව කෙරෙන ඒවට සේවකව ඉන්නවා කියලා මතකතියාගන ඒක විපාකි තමන්ට එනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නම් මේ වගේ ප්‍රාණඝාතාදී අකුසල් බහුල වසයෙන් කරන. නිතරම කරනකොට හිත ප්‍රාණඝාත අකුසලයක් එක්ක මහ විශාල අකුසලයක් එක්ක මනස තුළ මේ ප්‍රාණඝාතය බලවත්වෙන. එතකොට එවැනි කෙනෙක් ඒ අකුසල් බලවත් වෙලා ඒ අකුසල් කරද්දි මැරුණොත් බොහෝ දුරට නිරේ තිරිසං අපාය උපදින්න තියෙන අවස්ථා වැඩි කිය. ප්‍රාණඝාතාදී අකුසල් බහුල වසයෙන් කරනයි එක්ක කරවනයි මරණින් මත්ති නිරේ තිරිසං අපාය උපදින්න තියෙන අවස්ථා වැඩි. හැබැයි බැරි වෙලාවත් එවැනි පව්කාරයෙකුට පෙර සසරි පිනක් මතු වෙනවා. එහෙම නැත්නම් මරණාසන්න වෙලාවෙ හරි ඒ දරුවෝ කවුරු හරි එකතු වෙලා ඒ වෙලාවෙ හරි අටපිරිකරක් පූජ කරලා මොනොහරි පිනක් සිහිපත් කරලා ආසන්න කුසලයක් අර මරණාසන්න වෙලාවට යම් කිසි පිනක් මතක් කරලා හිත සද්ධාවක පිහිටෝල කරපු පරණ පින්කමම් මතක් කරලා ආසන්න කුසලයක හිත පිහිටලා
අන්තිම වෙලාවේ පෙර පිනක් හරි ඒ මොහොතේ පිනකින් හරි එයා අපායේ යන්න කර්ම බලවත් කෙනා අපායේ නොවැටි මනුස්ස ලෝකෙට එනවා. සුගතියක උපදිනවා. අර ආසන්න කුසලයේ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි අය අඩු ආයුෂෙන් මැරෙනවා. මනුස්ස ලෝකෙට ආවට පිනක් අන්තිම වෙලාවේ පිනක් බලවත් වෙලා අපි හිතමු චුති සිතට පිනක් බලවත් වෙලා මනුස්ස ලෝකෙ උපදිනවා. ඒ අන්තිම වෙලාවේ යාට අටපිරිකරක් පූජා කරලා පිරිත් ටිකක් කියලා පින මතු කරලා දීලා එයා මනුස්ස ලෝකේ එනවා. ඒ වෙලාවට අකුසලේ යටපත් වුණාට මතක තියාගන්න ජනක කර්මයකින් උපතක් ලබලා දුන්නට මනුස්ස ලෝකේ එයාට මනුස්සෙක් හැටියට ජීවත් වෙලා බොහෝ කල සැප සම්පත් විඳින්න තරම් පෙරපින නෑ. ප්‍රාණඝාතාදී අකුසල් කරපු අකුසල් බලවත් වැඩි. එවැනි අය මනුස්ස ලෝකෙ ඉපදුනත් සමහරු මවකුසේදිම මැරිලා අපායට වැටෙනවා. සමහර දරුවෝ ඉපදෙනකොටම මිය ගිහිල්ලා අපායට වැටෙනවා. සමහරු පුංචි කාලෙ සෙල්ලම් කර කර ඉන්න ඇද්දි තරුණ කාලෙ ළමා කාලෙ යම් යම් අනතුරු විපත් වලින් මිය පරලව යනවා. ඇයි? පෙර සසරේ කරපු ප්‍රාණඝාතාදී අකුසල් බලවත් නිසා. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක් අඩු අයසෙන් මැරෙන්න හේතුවෙන ප්‍රධාන කාරණාවක්. එතකොට මේ කර්මයත් එක්ක ගැලපෙන කාරණා මේ විස්තර කරන්න. එතනින් මෙහා හැම දෙයක්ම කර්මයෙන් වෙනවාම නෙමෙයි මතක තියාගන්න. ස්වභාවික විපත් බුදුහාඳුර පෙන්නනවානේ. ආයුක්කය, කම්මක්කය, උභයක්කය, උපච්ඡේද කියලා මරණයට හේතු වෙන තව කාරණා ගොඩක් තියෙනවා. එතකොට කර්ම විපාක මත බොහෝ දෙනෙක් අඩු අයසෙන් මැරෙන්නේ මෙන්න මේ වගේ ප්‍රාණඝාතාදී අකුසල විපාක මත. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒක අනිත් පැත්තට විස්තර කරනවා. කෙනෙක් කොහොමද දීර්ඝායුෂ විඳින්නේ? අන්න බුදුහාඳුරෝ පෙන්නනවා යම් කිසි කෙනෙක් සසරේ ප්‍රාණඝාතාදී අකුසල් වලින් වළකිනවා. මතක තියාගන්න ඒවෙන් වළකිනවා කියන්නේ වළකින්න නම් මෛත්‍රී සිතක් තියෙන්න ඕනේ. සතුන් ගැන මෛත්‍රිය වඩන්න ඕනේ. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා, සියලු සත්වයෝම සුවපත් වේවා. එවැනි මෛත්‍රී සහගත හිතක් ඇති කෙනෙකුට තමයි ප්‍රාණඝාතයෙන් වළකින්න පුළුවන්. හිත පුරුදු කරන්න ඕනේ සසරේ. මෛත්‍රිය වඩලා මෛත්‍රී සහගත වචී කර්ම කාය එයා හැම වෙලේම හිතනවා අනේ මගේ වචනෙන්වත් කාටවත් හිංසාවක් නොවේවා. මගේ කායික ක්‍රියාවක් නිසා තව කෙනෙකුට හිංසාවක් නොවේවා. යා සිතුවිල්ලකින්වත් කෙනෙක් මැරෙනවට දුක් විඳිනවට කැමති නෑ. මෛත්‍රී සහගතව ප්‍රාණඝාතයෙන් වැළකිච්ච කෙනෙක්. අන්න අයවත් වළක්වනවා. දැන් අර පව්කාරය කරන්නේ තමනුත් කරනවා අනිත් අය ලව්වත් කරනවා. හැබැයි ප්‍රාණඝාතයෙන් වළකින කෙනා තමනුත් වළකිනවා විතරක් නෙමෙයි ඒ වැළකීමේ ගුණ ආනිසංස අනිත් අයටත් කියලා ඒ අය වළක්වනවා. ඒ අයටත් කියනවා අනේ එපා ඔය වගේ තමන් උපමා කරගෙන වළකින්නේ. අත්තානං උපමං කත්තා. ඔබ කැමතිද කවුරු හරි ඇවිල්ලා ඔබ මරනවට, ඔබේ අතපය කපනවට, ඔබේ ජීවිතේ නැති කරනවට? ඒ වගේමයි මේ ලෝකේ අනික් සත්වයෝ. හැම සත්වයෙක්ම තමන්ගේ ජීවිතයට කැමතියි. එතකොට මේ වගේ ගුණ කියලා ප්‍රාණඝාතයෙන් වැළකීමේ ගුණ ආනිසංස කෙනෙකුට කියලා දීලා ප්‍රාණඝාතය දෙන අයවත් වළක්වනවා. අන්නේ කෙනා බොහෝ පින් කරගන්න කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාලා එවැනි අය මෛත්‍රී සහගත කාය කර්ම ඇති, ප්‍රාණඝාතයෙන් වැළකිච්ච අනිත් අය වළක්වන ගුණධර්ම ඇති අය මරණින් මතු දිව්‍ය ලෝකාදී සැප සම්පත් ඇති දෙව්ලොවක උපදින්න තියෙන අවස්ථාව බොහෝ වැඩි කියනවා. එයාගේ ජීවිතේ වැඩිපුරම නැඹුරු වෙලා තියෙන්නේ සුගතියට, දිව්‍ය ලෝකවලට. හැබැයි මරණාසන්න මොහොතේ මේ දිව්‍ය ලෝක යන්න හිටපු කෙනා යම් කිසි හේතුවක් නිසා මනුස්ස ලෝකේ උපදිනවා. මනුස්ස ලෝකේ එයා උපදිනවා දෙව්ලොව යන්න නැතුව. එයා මනුස්ස ලෝකේ ඉපදුනොත් දීර්ඝායුෂ විඳිනවා. එයාට අර විපත්තෙන් නෑයා ප්‍රාණඝාතයෙන් වැළකීලා මෛත්‍රිය වඩලා සත්ව හිංසාවෙන් වැළකීලා අනිත් අය වළක්වපු පින තියෙන නිසා එයාට ජීවිත අනතුරු විපත් ඒවන එයා කොහෙන් එයා මග ඇරෙනවා. එයා ආරක්ෂා වෙනවා.
එයා දීර්ඝායුෂ විදිනවා. අන්න කෙනෙක් දීර්ඝායුෂ විදින්න හේතුව සසරේ ප්‍රාණඝාතාදී අකුසල් වලින් වැළකීම. ඒ නිසා දැන් අපි දන්නවා බොහෝ දෙනෙක් සමහර වෙලාවට සමහර මාරක අකුසල් එවැනි දේවල් එනකොට සමහරු එවැනි අකුසල් වලින් ගැලවෙන්න සතුන් නිදහස් කරනවා, මරණයට කැපවෙච්ච ගවයෙක් වෙන්න පුළුවන්, සතෙක් නිදහස් කරනවා. පුංචි සතෙක් හරි ජීවිතේ හිතන්නේ සමහරු හිතාගෙන මේ ලොකු ගවයෙක් නිදහස් කරන එක කිරියෙල දෙනක්, ඒක මහ විශාල පිනක් තමයි. හැබැයි ඔබට දවස ගානෙම කරන්න පුළුවන් කූඹියෙක් හරි. දැන් හරකෙක් නිදහස් කරනවා කියන එක සාමාන්‍යයෙන් දවස ගානේ කෙනෙකුට කරන්න ලේසි දෙයක් නෙමෙයි. යන මුදල් වියදම් පැත්තත් එක්ක ගත්තාම. හැබැයි ඔබට දවස ගානේ කූඹියෙක් හරි පුංචි සතෙක් හරි හැම වෙලේම හිතනවා අද දවසේ මගේ කායික ක්‍රියාවක් තුළින් පුංචි සතෙකුටවත් කිසිම ප්‍රාණියෙකුට හිංසාවක් නොවේවා කියලා මෛත්‍රී සහගතවම කටයුතු කරනවා. පිඟන් කෝප හේතුවත් සමහර වෙලාවට ගිය අතුපතු ගාන වෙලාවක වුණත් ඒ හැම වෙලාවෙම පුළුවන් තරම් ප්‍රාණඝාතාදී අකුසල් වලින් වැළකීලා මෛත්‍රී සහගතවම කටයුතු කරනවා නම් දවස ගානේ Tamanට පින් කරගන්න පුළුවන් පින්වතුනි. අන්න කෙනෙක් දීර්ඝායුෂ විදින්නත් අඩු වයසෙන් මැරෙන්නත් හේතු වෙන කාරණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඇයි කෙනෙක් උපන්දා ඉඳන් ලෙඩ රෝගම විඳින්නේ? සමහර වෙන හරියට ලෙඩ. නිතරම ලෙඩ රෝග. කෙනෙක් ඉන්නවා අවුරුදු 70 80 90 කලාතුරකින් ඔය උණක් හෙම්බිරිසාවක් කැරෙන ලොකු ලෙඩක් අසනීපයක් නැති අය. එතකොට එහෙම කෙනෙක් නිරෝගී සම්පත්තිය විඳින්න කෙනෙක් ලෙඩ රෝග බහුල කෙනෙක් වෙන්නත් හේතුව මොකක්ද? අන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී විස්තර කරනවා. දැන් කලින් කිව්වේ සත්තු මරණක ප්‍රාණඝාතය ආයුෂ අඩු වෙන්න හේතුවක් වෙන උපෝපං ආත්මවල. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සමහරු ඉන්නවා සත්තු මරන්නේ නැහැ, හැබැයි සතුන්ට හිංසා කරනවා. නිතර සත්ත්ව හිංසා වේදෙනවා. සතුන්ගේ ඔබ දැකලා ඇති සමහර පොඩි දරුවෝ ඉන්නවා පුංචි කාලේ, හැබැයි ඒවා කියලා දෙන්න ඕනේ පුතේ ඔක කරන්න එපා, ඔක අකුසලයක් නරක දෙයක්. පොඩි සමනැල්ලු අල්ලගෙන තටු කඩනවා, කුරුමිනියෝ අල්ලගෙන අඬු ගලවනවා. එතකොට මේ වගේ පොඩි පොඩි පුංචි සතෙකුටවත් හිංසාවක් නොකර සතුන්ට ගහනවා, වද දෙනවා. ඔබ දැකලා ඇති සමහර මිනිස්සු මොන තරම් ක්‍රූර අමානුෂික විදිහට සතුන්ව උණු වතුර නාවනවා, පුච්චනවා. එතකොට මේ වගේ ඔබ දැකලා සමහර අය මේක විනෝදයක් කියලා හිතාගෙන සමහර අහිංසක පාරවල් වල ඉන්න එක්ක බල්ලෝ අල්ලගෙන නැට්ටේ මේ වගේ එක්කෝ පාංකඩෝතලා ගිනි තියලා ඔබ දැකලා ඇති මේ වගේ දේවල් ඔය අන්තර්ජාලේ නොයෙක් තැන්වල තියෙනවා. සමහරු ඒව දැකලා විනෝද වෙනවා. තව සතෙක් දුකක් විඳිනවා, වේදනාවක් විඳිනකොට සතෙකුට හිංසාවක් කරලා ඒකෙන් සතුටක් ලබනවා. මේ වගේ සත්ව හිංසාව යෙදිච්ච අය සසරේ උපෝපං ආත්ම භාවවල ලෙඩ රෝග බහුලයි කියෝ. එවැනි අය අපාය වැටෙන්න තියෙන ඉඩකඩ වැඩි. නිරේ තිරිසං අපාය දුගතිය වැටෙන්න තියෙන අවස්ථාව වැඩි. හැබැයි බැරි වෙලා හරි මරණ මංචකේ යම් පිනක් බලවත් වෙලා එයා මනුස්ස ලෝකෙක උපදිනවා. යම් කිසි පිනකි. එහෙම ඉපදුනත් උපන්දා ඉඳන් ලෙඩ සමහර උපදිනකොටම එක්කෝ අතපය විකෘති වෙලා එක්ක අංග විකලයි. එක්ක උපදිනකොටම එක්ක පාපුවේ හිලක් කියයි මොනවා හරි ප්‍රශ්නයක් උපදිනකොටම එක්ක දරුවෝ ඔපරේෂන් කරන්න මොනවා හරි ජීවිතේ උපන්දා ඉඳන් ලෙඩ රෝග විපත් කරදරමයි. සසරේ සත්ව හිංසාවේ බහුල වශයෙන් ඉදිච්ච අය උපෝපං ආත්ම භාව ලෙඩ රෝග බහුලයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. හැබැයි ඒකෙම තව පැත්තක් තියෙන අනිත් පැත්ත. සමහර අය ප්‍රාණඝාතයෙන් ඉදෙන්නෙත් නෑ, සතුන්ට හිංසා කරන්නෙත් නෑ. කවදාවත් සතෙකුට ගහන්න, වද දෙන්න, හිංසා කරන්න එයා හැම වෙලේම හිතනවා කවුරු හරි මට ගහනවා නම්, මට වද දෙනවා නම්, මාව පුච්චනවා නම් මට කොච්චර වේදනාවක් දුකක් ඇති වෙනවද? ඒ නිසා මම කවදාවත් සතෙකුටවත් හිංසා කරන්නේ නෑ. අන්න එයා සත්ව හිංසාවෙන් වළකිනවා.
සතුන්ට හිංසා කිරීමේ ආදීනව අනිත් අයට කියල දීලා ඒවැන් වලක්වනවා. එවැනි අයි උපෝපං ආත්ම භාවල දීර්ඝාවිෂ විතරක් නෙමේ නිරෝගී සම්පත්තිය විදිනවා කිය. පිංහතුනේ නිරෝගී සම්පත්තිය සසරි පිනක් එක්කෙන්නේ. නිරෝගී වෙලා උපදින්. නිරෝගී සම්පත්තිය ඇතුව දීර්ඝාවිෂ විදින්න එහෙමනම් අපිට පේනවා සත්ව හිංසාව ප්‍රාණඝාතය මේවා තමයි ආවිශ අඩුවෙන්න්නත් ලෙඩරෝග බහුල වෙන්නත් හේතුවෙන්. හැබැයි කෙනෙක් සත්ව හිංසාවෙනුත් පැලකිලා ප්‍රාණඝාතයනුත් පැලකිලා සතුන් ගැන මෛත්‍රිය කරුණාවම වඩනවන. සියලු සත්වයන්ට බුදු දහමි බුදුරජාණන් වහන්සේ පෙන්ුවම එක සතයෙක් දෙන්නෙක් තුන් දෙනෙකුට නෙමේ සබ්බේ සත්තා සියලූම සත්වයන් ගැන ඇසට පේනෙන නොපෙනෙන මේ හැම සත්වයෙක් ගැන මෛත්‍රී සිත හැබැයි ඒක සීමාවක් තුළ මතකතියාගන මේ අන්තගාමීව යන එකක් නෙමේ. ඔබ දැකල ඇති බුදු හාදුරය කාලෙ හිටියා ඔය නිගන්ටනාතපුත්ත. ඔහු මහා පරම අවිහිංසාවාදියෙක් හැටියට අවිහිංසාවාදී දර්ශනයක් ඉදිරිපත් කරා ඒක අන්තෙට ගියා. ඔහු අඩිය තියන්නෙත් මොනරපිල් කළඹක් කරගෙන යන්න. අඩිය තියෙනකොට සත්තු මැරයි කියලා අඩිය තියන්න පෙර අඩියෙන් අඩිය පිහදාන. මොනරපිල් කළබක් තියාගෙනන එක ඉතාම සිනිදු නිසා සතෙකුටුවත් හිංසාවක් නොවෙන්න ඒකෙන් පිහදාලතම වාඩිවේ. එදකොට මේ වගේ සමහරයි හිටිය මේ ඇගේ පුංචි සත්තු ඉන්න ඇඟ හෝදනකොට අත පය මේ මදිනකොට එවුම් මැරෙනවා කියලා නාන්නේ නෑ ඇඟ හෝදන්න තොට මේවා අන්තගාමීව මිත්‍යා දෘෂ්ටියත් එක්ක විකෘති වෙලා යන පැති. බුදුරජාණන් වහන්සේ එවැනි විකෘතියක් පෙන්නුවේ නෑ. අපිට සීමාවක් තුළ අපිට පේන මානෙ දැනෙන මානෙන් මේකින් වලකින්න සීමාවල් බුදු හාන්දුරු පෙන්නු. පින්වතුනි ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය දිවස්ලාබීන් අතර අග්‍රම කෙනා අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේ සසරේ කල්ප ලක්ෂයක් දිවස්ලාබීගෙන් අග්‍රස්ථානය පිණිස පාරමී පුරපු සසර මහා පින්කං කරපු කෙනෙක්. උන්වහන්සේට රහත් වෙන්න පෙරම උන්වහන්සේට මේ දිවස් ඥානය පහළ වුණා කියන. එතකොට උන්වහන්සේ මහා පුදුම පුුණේ ශක්තියක් ඇති කෙනෙ දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ එතකට උන්වහන්සේ පැවිදි වෙලා උන්වහන්සේ පැන් වලදන්න ගත්තා. උන්වහන්සේට අර දිවසිම් බලනවා කොට පුදුම විදිහට දකිනවා. පැන් එක පෙරල ගත්ත භාජනයට වලදන්න ගත්තහම් මෙන්න පැන් එක ජීවීන් ඉන්නවා දැක්කා. ඒ වෙලා බුදුරජාණන් වහන්සේට කෙන ස්වාමිනි භාකිතුන් වහන්සේ මේ පැන් වලදන්න ගනිද්දී මේ වතුරේ පුංචි පුංචි ජීවීන් ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ වදාලා අනුරුද්ධ පෙරහංකඩෙන් හොඳට පෙරල පැන් වලදන්න කියෝ. හොඳයි ස්වාමීනී කියල දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ පෙරහංකඩේ ඔබ දන්න අට පිරිකරී තිනට පෙරහංකඩයක් පැන් වලදනකොට පෙරල ගන්න කියන. උන්වහන්සේ පැන් පෙරල වලදන්න ගත්තහම උන්වහන්සේට ආයමත් පේනවා ඒකෙත් ජීවින් ඉන්නවානේ. දිවසින් දැන් දකින්නේ. බුදුරජාණන් වහන්සේට කින ස්වාමීනී පැන් පෙරහංකඩින් පෙරල ගත්තත් ඒත් ජීවීන් ඉන්නවනේ. අනුරුද්ධ ඔබ කොහොමද දැක්කේ දිවසින්ද එහෙමයි ස්වාමීනී. බුදුරජාණන් වහන්සේ වදාළ අනුරුද්ධ දිවසින් බලන්න එපා පියවියහෙන් බලන්න. පැන් පෙරලාරගෙන පැහංකඩෙන් පෙරලාරගෙන එපමණකින් ඔබ පැන් වලදන්න කියව. ඒමනම් අපිට පේනවා දිවසිම් බැලලා කටයුතු කරන්න ගියොත් අපිට අපි බොන වතුරේකේ පවා පෙනෙන නොපෙනෙන කොච්චර ජීවින් ඉන්නවද. ඒ නිසා අපි සීමාවක් ඇතුව එහෙමනම් කෙනෙකුට අඩිය තියන්නත් බැඩිය තියෙනකොට සත්තු මැරෙන්න්න පුළුව. කුඹරකට කුඹරක් කොටනට කොච්චර පනුව මැරෙනවා එහෙනම් මොකුත් වගාවක් කරන්න බෑ මනුස්සයකුට. පොන්්ඩ පීරණකොට ඉන්න උකුණෝ ලේන්ඩි මැරෙන්න්න පුළ එන පොන්ඩ පීරන්නත් බෑ මනුස්සයකුට. නානකොට එතකොට මේ හැම වෙලාවෙම දැ ඒ මට්ටමට අන්තගාමී වෙන්නේ. එනිසා සීමාවල් දැනගන්න. ඒ සීමාව තුළ සතුන් ගැන කරුණාව මෛත්‍රී ඇතුව මෛත්‍රී සහගතව කටයුතු කරන්න. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ විදියට මෛත්‍රී සහගත මෛත්‍රී වඩමින් කටයුතු කරද. දැ සමහර වෙලාට ඔබ නොදැනුවත්ව ඔබ අඩිය තියෙනකොට හරි ඔබේ යම් කිසි දේක ඔබ දකින්නේ වැරදීමකින්. සතෙක් ඔබට පෑගිලා මැරෙන්න්න පුළුවන්
එතකොට ඒ තුළ ඔබට අකුසලයක් වෙන්න එක චේතනාත්මක මරණ සිතක් මරණ උපක්‍රමයක්. අන්නේ නිසා තමයි ප්‍රාණඝාතයක් සිද්ධ වෙන්න නම් පණ ඇති සතෙක් කියල දැනගන්න. මරන්න චේතනාවක් ඇති වෙනවා. ඒ පිණිස උපක්‍රමයක් යොදනවා. ඒ හේතු කරගෙන සත්‍යය මැරෙනවා. එවැනි කාරණා කීපයක්ම සියල්ලම එකතු වෙච්ච තැන තමයි ප්‍රාණඝාතාදී අකුසලයක් සිද්ධ වෙන. එනිසා මේ ගැන නිරවුල් කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා අර තරුණයට විස්තර කරලා දෙනවා සමහරු ඉන්නවා දන් දෙනවා. අනුන්ට උදව්පකාර කරනවා දුගී මගේ යාචකයන්ට පිහිට වෙනවා. බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට දුගී මගේ යාචකයන්ට අසරණයන්ට ආහාරපාන දන් දෙනවා ඇදුම් වස්්‍ර දන් දෙනවා මිලමුදලින් උදව්පකාර කරනවා ඒ අයට පිහිට වෙනවා. එවැනි අය බොහෝ දුරට ඒ රැස් කරගන්න පින්වලින් දිවිය ලෝකවල සැප සහිත දෙව්ලව උපදින්න තියෙන අවස්ථා වැඩි කියනවා. බැරිවෙලාවත් මනුස්ස ලෝක ඉපදුනොත් බොහෝ සැප සම්පත් විදිනවා කිව සසරි දන්දීපු පින. ඒ නිසා පින්වතුනේ මේ ලෝකයේ ලස්සනට ජීවත්වෙන මිනිස්සු දිහා බලල ඉරිසියා කරන්න එපා. ඒ අය සසරි දන්දීලා. ඒ අයි වපුරපු දේවල්. අද ලස්සන ගියත් දුරක් හදාගෙන ඉන්නවනම් කෙනෙක් කෝටි ගණන්වල යානවාහන පරිහරණය කරමින් කෙනෙක් බොහොම සැපසේ ලෝකයේ තුළ බොහොම ලස්සනට ඒ අයි සමහර වෙලාවට එක දවසට ලක්ෂණ නම් වියදන් කරන බොහොම සුපිරි ජීවිත ගත කරන මිනිස්සු ලෝක ඉන්නවා. මතක තියාගන්න ඒ අයි සසරි දන්දීලා. ඒ නිසා ඉරිසියා කරා කියලා ඔබට ඒදේ ලැබෙන්න ඔබ දානය පුරුදු කරන්න අතහැරීම ත්‍යාග සම්පත්තිය දන්දෙන් මේ කර්ම පල ගැන හිතනවානන් බෝදුරට මිනිස්සුන්ගේ හිත්වල වැඩෙන ඉරිසියා වෛර කුහක කං මේවා ගොඩාක් අඩු කරගෙන කර්මය ගැන හිතලා කුසල් වඩන්න පුළුවන් අකුසලෙන් වලකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් පොහොසත්වෙන්න සමහරලාට ඒ කෙනාගේ යම් කිසි පෙර අකුසලයකින් ටික කාලයක් වැහිලා තියෙනවා. හැබැයි සසරි දන්දීපු පින සැනින් මතු වෙලායනවා. නොසිත්තන විදිර සමහර පුද්ගල එක රැයින් බලාගෙනින් නැද්දි දියුණු වෙනවා පොහොසත් වෙනවා. ඒ අයි සසරි දන්දීපු පින් බලවත් වෙලා මතු වෙනවා. ඒ නිසා කෙනෙක් පොහොසතෙක් වෙන්නේ සසරි දන්දීපු පින. සමහර අය ඉන්නවා ලෝබයි මසුයි. තමන් දන් දෙන්නෙත් නෑ දෙන කෙනෙකුට දෙන්න දෙන්නෙත් නෑ. ඔබ දැකලා ඇති සමහර අය කොච්චර ලෝබද කියන්නේ කෙනෙක් දන් දෙනවා දිහා බලලවත් හිත පහදව ගන්න එහෙමොත් කැමතිට. තමන්ගේ සල්ලිත් නෙමෙයි. අනුන් සද්ධාවෙන් දෙන්න දෙයක්. ඒකටත් පැනල කියනවා දෙන්න එපා ඕක හොරෙක් කියනවා. දෙන්න එපා ඕක කුඩුකාරය. දෙන්න එපා ඔහොම හිටියට ඕකුම් මෙන්න මේ ජාතිය මිනිස්සු. මොකට දෙන්න අන්නේ වගේ කියලා හිඟන්නගේ හරි ලැබෙන්න්න තියෙන ලාබෙ නැති කරන මිනිස්සු මේ සමාජයඉන්න. ඔබ දැකල ඇති ඔය වගේ අය ඕන තරම් මේ සමාජයඉන්නවා කවුරු හරි හිඟන්නෙකුට යමක් දෙන්න ගියත් මනුස්සෙකුට උදව්වක් කරන්න ගියත් ඇදුමක් කරන්න දෙන්න ගියත් නොයෙක් දේවල් සමහර වෙලාවට. එතකොට ඒක වලක්වන්න නොයෙක් විදිහ සිතුවිලි හිතට ඇති වෙනවා. අන්නේ තුළ මතක බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායක තැනක දේශනාකට මහණෙනි දානය නොදීන්නවටත් වඩා භයානකයි කෙනෙක්ගේ දානය වලක්වන එක. දැන් ඔබ හිතන්න ඔබේ මසුරුකම ඔබේ ලෝභකම නිසා ඔබ දන් නොදීන්නවා. එතකොට වෙන්නේ ඔබට පින් කරගන්න තියෙන අවස්ථාව ඔබ නැති කරගන්න එච්චරයි. ඒ අකුසලේ ඔබට. හැබැයි ඔබ කෙනෙක්ගේ දානයේ වැලැක්වීම තුළ තුන් දෙනෙකුට අනර්ථයක් කරනවා කියල බුදු හාදුරු පෙන්න්න. ඒ තමයි දානය දෙන්න යන කෙනා රැස් කරගන්න හදන පින ඔහුට නැති කරලා දාන. දෙන්න එපා කියලා වැලැක්වීම තුළ දෙන මනුස්්‍යයට රැස්වෙන්න තිබ පින ඔහුට නැති කරලා දානවා. ලැබෙන කෙනාට ලැබෙන්න්න තිබ ලාභයක් ඔහුට නැති කරන රසරණ මනුස්්‍යයට කාගෙන් හරි ලැබෙන්න්න තිබ යම් ලාභයක් ඇද්ද ඒ ලාභයත් ඔබ නැති කරනවා. ඊළඟට දෙන්න එපා කියලස් කීම තුළ ඒ ඇතිවෙන කෙනෙක්ගේ පින වැලැක්වීම තුළ විශාල අකුසලයක් තමනුත් තමන්ට රැස් කරගන්න.
ලැබෙන කෙනාගේ ලාභයක් දෙන කෙනාගේ පිනත් තමන්ගේ ගුණත් නසාගෙන 3 දෙනෙකුට අනර්ථයක් කරනවා දානේ වැළැක්වීම තුළ. අන්නේ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වුවා එවැනි අනුන්ගේ දාන වළක්වලා අනුන්ගේ පින් කඩාකප්පල් කරලා ඔය පින්කම් කඩාකප්පල් කරන අය බොහෝ ඉන්නවද? ඒ අය හිතනවා ඒවා මහා ලොකු දේවල් කියලා. සසරේ උපන් ආත්ම භාවවල දිලිඳු වෙලා උපදින්න හේතු වෙනවා. එවැනි අය බොහෝ දුරට අපායේ දුගතිය වැටෙන්න තියෙන අවස්ථා වැඩි කියලා. හැබැයි යම් කිසි හේතුවකින් මරණ මංචකයේ හරි කවුරු හරි බුදුගුණ හරි සිහිපත් කරලා ඒ වෙලේ හරි හිත පහදවලා පරණ දේවල් අමතක කළක් මොකක් හරි පිනක් අඩුගානේ පෙර සසර පිනක් හරි මතුවෙලා අන්තිම වෙලාවේ මනුස්ස ලෝකෙක හිත පිහිටලා සුගතියකට එනවා. මනුස්ස ලෝකෙ උපදිනවා. හැබැයි දන් නොදීපු කෙනා අනුන්ගේ දානේ වළක්වපු කෙනා මනුලොව ඉපදුනත් උපදින්නේ දුප්පත්ම දුප්පත් තැනක. එක්කෝ යම්කිසි පොහොසත් තැනක ඉපදුනත් ඒ පවුලටම බලපානවා. අවසානයේ දේපොළ දෙමව්පියන්ගේ දේපලත් නැති කරලා මහපාරට වැටිලා ණය වෙලා අන්තිමට හිඟවණේට වැටෙන අය ඉන්නවා. මහා පාරවල් වල තමන්ගේ දේපල නැත්තර නැති කරගෙන අන්ත දුක් විඳින හිඟන ජීවිත ගත කරන මිනිස්සු ඔබ දැකලා ඇති. යමක් තිබුණද සියල්ල නැති කරගන්න. පෙර සසරේ කර්ම විපාක අනුන්ගේ දානේ වළක්වලා මසුරුකම ලෝභකම තුළ ඒවැ විපාක සසරේ අරගෙන යන්නේ ඒ විදිහට උපෝපං ආත්ම භාවවල බොහොම දුකසේ තමයි කියනවා ජීවත් වෙන්න වෙන්නේ. එදා වේලවත් හම්බ කරගන්න අමාරුයි. ඉන්න ගෙයක් දොරක් මේක ගිහි ජීවිතයට විතරක් නෙමෙයි පින්වතුනි. බුදුරජාණන් වහන්සේ සුමනා කියන සූත්‍රය පෙන්වනවා පැවිද්දන්ට පවා සසරේ දන් දීපු අය පින්කම් කරපු අය පැවිදි වෙනවා. පැවිදි වෙච්ච දවසේ ඉඳන් සිව්පසය චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස පැවිද්දට අවශ්‍ය ඒවා උපරිමෙන් ලැබෙනවා. කොහේ ගියත් ආවාස කුටි සෙනසුන් ඉඩකඩම් වෙහෙර විහාර හදලා මිනිස්සු පූජා කරනවා. බෙහෙත් හේත් ටික තියෙන ඉහළම තැන්වලින් බෙහෙත් හේත් ලෝකේ ඉන්න දක්ෂම වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් හේත් ටික ලැබෙනවා. ඊළඟට තමන්ට වටිනා සිවුරු පිරිකර තමන්ට බොහෝ ප්‍රමාණයෙන් ලැබෙනවා. ඊළඟට දානමාන ප්‍රනීත විදියට හිතන විදියට දානමාන ඔබ දන්නවා සීවලී මහරහතන් වහන්සේ පුදුම ලැබීම ඒ සසරි පින පැවිදි වුණත් ඒකයි ජීවිතේ. හැබැයි අනුන්ගේ දානේ වළක්වලා මසුරුකම ලෝභකම ඇතුව පින් කරපු නැති කෙනෙක් පැවිදි වෙනවා. මුළු පැවිදි ජීවිතේම දුකසේ. පිණ්ඩපාත ගියා දාන ටික නෑ ලෝසක හාමුදුරන්ට වගේ මොනවා හරි ප්‍රශ්නයක්. සමහරුන්ට වළඳන්න ගියත් එක්ක මොනවා හරි එක්ක බඩේ අමාරුවක් එක්ක එක වළඳ ගන්න බෑ. සමහරලාට ඉන්න තැන ආවාසේ ඒ පන්සල් වල ප්‍රශ්න මොනවා හරි ප්‍රශ්නයක් ඇති කරගෙන යනවා එතන. යන කොහේ හරි කුටියක් හදාගත්තත් ගහක් හරි කඩාගෙන වැටෙනවා වහලට. කරදර සත්තුන්ගෙන් හරි කරදර එක්ක මිනිස්සුන්ගෙන් දායකයන්ගෙන් ප්‍රශ්න මුළු පැවිදි ජීවිතේම ප්‍රශ්න ගැටලු පීඩා නින්දා අපහාස හරියට දාන ටිකක් නෑ ලෙඩක් දුකක් හැදුනහම බේත් ටිකක් අරන් දෙන්න කෙනෙක් නෑ මිනිස්සෙක් උදව් කරන්නේ හරියට සිවුරක් පිරිකරක් හම්බෙන්නේ බොහෝ දුක් ගැහැට විඳිනවා පැවිදි ජීවිතේ. මතක තියාගන්න සසරේ තමන් වපුරපු දේවල් ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් උපෝපං ආත්ම භාවවල ඒවා පසුපසේනවා. ඒ නිසා සංසාරේ දන් දීපු කෙනාට සසරින් නිවන් දකින්නකම් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ අනුගාමික පුණ්‍ය නිධානයක් තැන්පත් කරනවා වගේ දානය කියන්නේ. ඒවැ විපාක සසරේ ලැබෙනවා. හැබැයි මසුරුකම ලෝභකම තුල දානෙන් වැළකී බුදුහාමුදුරුවෝ පෙන්වන මහණෙනි මේ දානේ වටිනාකම බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ මිනිස්සු දන්නවනම් තමන් කන බත්පතෙන් කොටසක් සතෙකුට හරි දිනපතා දන් දෙනවා. ඒ තරම් ආනිසංසයි කියෝ. ඒ නිසා පුළුවන් තරම් පින් කරන්න. අනුන්ගේ ලැබීමට අනුන්ගේ පිනට ඉරිසියා කර කර ඉන්න එපා. ඒ අය සසරේ දන් දීපු නිසා ඒ අයට ඒ ලැබෙන්නේ. ඒ නිසා ඔබත් පින් කරන්න. ඔබේ ශක්ති පමණින් පින් කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සමහරු ඉන්නවා සසරේ කුසල් මොනවද අකුසල් මොනවද
යහපත මොනවාද, අයහපත මොනවාද, පින් මොනවාද, පව් මොනවාද කියලා විමසලා අකුසලයෙන් වැළකිලා කුසල් වඩලා යහපත් ජීවිත ගත කරන අය. එවැනි අය උපෝපං ආත්ම භාවවල ඥානවන්තය, ප්‍රඥාවන්තය, උගත්තු වෙලා උපදිනවා කියල. අන්න කෙනෙක් උගතෙක් වෙන්න සසර හේතු වෙන කාරණය. සමහරු ඉන්නවා එයාට කුසලුත් එකයි අකුසලුත් එකයි මට ඕන විදියට මං ඉන්න කියලා පව්කං කර කර ඉන්නවා. හොඳ නරක හොයන්න, යහපත අයහපත විමසන්න, ඒක යෙදෙන්න. එවැනි අය සසරි උපෝපං ආත්ම භාවල දුස්ප්‍රාඥාය වෙලා උපදිනවා. නුවන ප්‍රඥාව නැති අය වෙලා උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා සමහරු ඉන්නවා ගරු කළ යුත්තන්ට ගරු කරනවා. පිදිය යුත්තම් පුදනවා. එවැනි අය සසරි උපෝපං ආත්ම භාවල බොහොම පෞර්ෂවත් අනිත් අයගෙන් ගෞරව සත්කාර ලැබෙන අය වෙලා උපදිනවා. ඒ අය තමයි බොහොම ලස්සන පෞර්ෂවත් පෙනුම ඇති අනිත් අයගේ කීර්ති ප්‍රශංසා ගෞරව ලැබෙන විදිහට සසරේ පෙර සසරි අනුන්ට ගෞරව කරලා පිදිය යුත්තම් පුදලා ඉදිරියෙන් යන්න ඕන කෙනාට ඉදිරිය දෙනවා, ගරු කළ යුත්තට ගරු කරනවා. ඒවැ විපාක සසරේනවා. සමහරයින්නවා මාන්නෙක් කිසි කෙනෙකුට ඔළුව නමන්නේ, ගෞරව කරන්නේ, වැඩිහිටියෙක් වේවා, දෙමව්පියෙක් වේවා, ගුරුවරයෙක් වේවා, කවුරු මොනවා කිව්වත් ගණන් ගන්නේ. කාටවත් සමහරුගෙන මම බුදුහාමුදුරුවෝ කිව්වත් අන්නෙහි විදිහට බොහෝම මාන්නෙන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයටවා මම නැමෙන්නෑ කියලා එහෙම ජීවත්වෙන මහා පවකාර විදිහට කටයුතු කරන මිනිස්සු ඉන්න. එවැනි අය සසරි උපෝපං ආත්ම භාවල පහත් කුලවල උපදින්න හේතුවෙන්නෙත් ඒක කිය. කැන සමාජයම ඊට පස්සේ නින්දාවිදිනවා, පහත් තැන්වල උපදිනවා, පෞරුෂයක් නෑ, පෙනුමක් නෑ, යන තැන තමම්ම අර පෙර සසරි මාන්‍ය නිසා මේක විපාකෙන් තමම්ම පහත් මට්ටමට පත්වෙන. ඒ නිසා මතකතිය මේ හැම දෙයක්ම අපි සසරි වපුරපු දේවල්. පිංගතුනි මේ සියල්ල කැටි කරලා ගත්තොත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ කම්මස්සකා සත්තා, මේ සත්‍යයෝ කර්මය ස්වකීය කරගත්ත පිරිසක්. කම්ම දායාදෝ කර්මය දෑවැද්ද කරගෙන සසර යන පිරිසක්. කම්ම බන්දු එකම ඥාතිය එකම නෑ අපි වපුරපු කර්ම. යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංවා තස්ස දායාදු. යම් කර්මයක් කරොත් යහපත්, ඒක යහපත් විපාක අපට ලැබෙනවා. අපිම කරන දේවල් අයහපත්ද, ඒ අයහපත් විපාක අරගෙන යන්නේ අපිම තමයි. ඒ නිසා ඔබ කරන කර්ම ඔබේ වෙන කෙනෙක් කරගෙන යනව නෙමේ. කාගවත් ඇගේ ගහල බේරෙන්න්න බෑ. තමන් වපුරණදේ තමම් අස්වැන්න නිලාගෙන යන සංසාර ගමන. ඒ නිසා පින්වතුනි හැම බුදු කෙනෙක්ම මේ ලෝකෙ පහළ වෙච්ච සියලු බුදුවරු සියලු අනුශාසනා කැටි කරලා අපි ගාථාවකට අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේලාගේ ඒ අනුශාසනාව ගාථාවකට කැටි කරලා දේශනා කෙරෙනවා. සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල කර්මවලින් වලකින්න. කුසලස් උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩා සචිත්ත පරියෝධපනම් තමන්ගේ හිත දමනය කරන්න. ඒ තම් බුද්ධානු ශාසනම් මේකයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන අනුශාසනා. ඒ නිසා කර්මය ගැන හිතන් කර්ම විපාක ගැන නිතර මෙනෙහි කරන්න. අපිම වපුරණ දේ අපිම අස්වැන් අරගෙන යන ගමනක් කියලා නිතර හිතන් අකුසල් වලින් වලකින්න කුසල් වඩන්. තින් එහෙමන ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන උතුම් වූ ධර්මයම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. පිංහතුනේ අද මේ ධර්මානු ශාසනාවෙන් ඩැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය අද දායකත්තේ දරන උපේකා අතපත්තු මහත්මිය, චතුරංග පුතනුවන්, උත්තරාතපත්තු ලේලි ඇතුළුවේ පවුලේ හැම දෙනාටම සුජීවත්වෙන සියලු දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. නිදුක් නිරෝගී භාවය දීර්ඝායු සම්පත්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඉතින් අද මේ ධර්මානු ශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ ඇමරිකාවේ බොස්ටන් නගරේ පදිංචි පින්වත් පිරිසක් උපේකා අතපත් මහත්මිය,
චතුරංග පුතනුවන් උත්තර අතපත්තු ලේලිය ඇතුළු ඒ පවුලේ හැමදෙනාම එකතු වෙලාද මේ පින්කම කරන්න ප්‍රධානම හේතුව තමයි දැනට මාස 3කට පෙර පරලෝ සැපත් වන්නට ඉදුණු මහේෂ් අතපත්තු මහත්මාට තම සාම්පුරුෂයාණන් ඒ වගේ මේ දරුවන්ගේ පියාණන් මේ පින් සාධකාරදිදී අනුමෝදන් වෙත්වා මහේෂ් අතපත්තු ඒ මහත්මා ඇතුළු සියලු සංසාරගත මියගේ ඥාතේ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා පරලොව ජීවිතයේ සැපවත්තේවා සුවපත්තේවා වහවහා සංසාරදුකින් අතමිදේවා කියල සාදු කියල පින් අනුමෝදන් කරන. ඒවගේම පවත්නා වසංගත තත්ත්ව ඉක්මනින්ම ලෝකෙම දුරුවේවා කියන ප්‍රාර්ථනාවත් ධර්මදේශකයණන් වහන්සේට අපට ආශිර්වාද කිරීමත් ඒ පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. තිංගේම නං අද දායකත්තේ දරු ඇමරිකායි බොස්ටන්හි පදිංචි උපේ කාතපාත මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්මය ශ්‍රවණය කළ ලක්වාසී ලොවාසී හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියල අපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨා චබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨා චුබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං ආකා සට්ඨා චුබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ සදහැවතුනේ සියලු දෙනාගේම සිත් සතන් සූපත් වෙත්වා කායික මානසික සූපත් භාවය හැමදාම ලැබේවා ජීවිත අවබෝධය පිණිසම මේ වටිනා සද්ධර්ම දේශනාව හේතු වාසනාම වේවායි කියලා අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. අද මේ වටිනා සද්ධර්ම දේශනාව ඔබ වෙත ගෙනීම සඳහා ගුවන් කාලය වෙන් කරවා ගත්තේ උපේකා අතපත්තු මහත්මිය ප්‍රධාන ඒ පින්වන්ත පිරිස විසින් විශේෂයෙන්ම දුවා දරුවන් ප්‍රධානව ලේලිවරියන් ප්‍රධානම අද මේ සද්ධර්ම දේශනාවට පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවා. ඒ පින්වන්ත පිරිසගේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵල වේවා. මිය පරලෝ ගියා වූ එලෙස නාම මාත්‍රයන් සිහිපත් කර තිබූ සියලු දෙනාටම මේ පින් පෙත් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත යහපත් වෙත්වා. සුජීවත්ව සිටින්නා වූ ඔබ සියලු දෙනාටම කරන කියන රැකී ආරක්ෂා වෙලහෙළදාම් අධ්‍යාපන කටයුතු සියලු දේම සාර්ථකම වේවා. තුනුරුවනි ආශිර්වාදයත් සෑම දෙවි රැකවරණයත් සැමටම ලැබේවා. තව තවත් මෙවැනි අතිඋතුම් පුණ්‍ය කටයුතු සිදු කරන්නට සද්ධර්ම දේශනාවල් සිදු කරන්නට පෙන්සිත පහළ වේවා. කායික මානසික සුවපත් භාවය හැමදාම ලැබේවායි කියලා අපි මෙලෙස ප්‍රාර්ථනා කරනවා. සදහතුනි අද මේ සද්ධර්ම දේශනාව නිසි ධර්මාබෝධයකින් යුතුව අර්ථවත් ලෙස සිදු කරව අපගේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ හතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දෙක්හෙන්පුර ශීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර දැයේ පිනට පහළ වුණු අතිපූජනීය වන්දනීය රාජකීය පඬිත විචිත්‍ර ධර්ම කතික ගලිගමුවේ ඥානදීප අපගේ පින්වන්ත නායක ස්වාමින් වහන්සේට මේ සසුන් කෙතත් මේලක් දෙරණත් මුළු මහත් ලෝකයාමත් ධර්මයෙන් සුවපත් කරන්නට ශක්තිය ධෛර්යය නිරෝගී සම්පන්නිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාර ලබා දෙමින් මේ සද්ධර්ම දේශනාව නිමා කරමු. සාදු සාදු සාදු. සද්ධර්ම දේශනාව ශ්‍රවණය කර ඔබ සියලු දෙනාටමත් ධර්ම අවබෝධයම ලැබේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. නිවැරදි ධර්මය සංනිවේදනය කිරීම මූලික අභිප්‍රාය කොටගත් මෙත් සදහම් විකාශය අප අභිප්‍රායන් සඵල කරගනුවස් අපගේ සමාජජාල අවකාශය තව තවත් පුළුල් කළ වගයි. ඒ අනුව මෙත් සදහම් විකාශයේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන විචිත්‍ර ධර්ම කතිකයන්න් වහන්සේලාගේ ධර්ම දේශනාවන් ඇතුළත් කොට මෙත් සදහම් දේශනා නමින් නවතම YouTube චැනලයක් ආරම්භ කළ වගයි. නිවැරදි ධර්මයේ සරණ යන්නට ඔබත්
මෙත් සදහම් දේශනා YouTube channel එක වෙත පිවිසෙන්න. සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාලන බුදුමග බොදුමග කොටගත් බොදුනුවන්ගේ හදවතේ නාලිකාව කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවාලන්න. සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාලන බුදුමග බොදුමග කොටගත් බොදුනුවන්ගේ හදවතේ නාලිකාව කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවාලන්න. සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාලන බුදුමග බොදුමග කොටගත් බොදුනුවන්ගේ හදවතේ නාලිකාව කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවාලන්න. සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාලන බුදුමග බොදුමග කොටගත් බොදුනුවන්ගේ හදවතේ නාලිකාව කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවාලන්න. සකල ලෝවැසියන්ගේ සිත් මෙත්තා මුදිතා කරුණාවෙන් සනහාලන බුදුමග බොදුමග කොටගත් බොදුනුවන්ගේ හදවතේ නාලිකාව කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය සියලු සිත් සුවපත් කොට නිවාලන්න.